තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය පාඩම් සාකච්ඡා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන කොටස පළවෙනි පාඩමේ 8 වෙනි කොටස. පළවෙනි පාඩමේ 8 වෙනි කොටසේ අපි සාකච්ඡා කරන්නේ සම්මා සංකප්ප. තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතට අදාළවයි පාඩම සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ අදහස් කරන්නේ. අපේ නාලිකාවත් සමගින් ඔබට පුළුවන්කම තියෙනවා එකතු වෙන්නට පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව. ඉතින් මෙතනින් මෙන්න මේ විදිහට ටයිප් කරන්නට ඕන මේ YouTube එකට ගිහිල්ලා YouTube එකේ සර්ච් කරන තැන මෙන්න මෙහෙම ටයිප් කරන්න. පිරිවෙන දහම් පාසල ඒ විදිහට ටයිප් කරලා ඔබට පුළුවන්කම තියෙනවා මෙතනින් සර්ච් කරන්නට. ඒ සර්ච් කරාම මෙන්න මේ විදිහේ ලෝගෝ එකක් එක්ක අපේ නාලිකාව දැක ගන්නට පුළුවන්. ඒ ලෝගෝ එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබ යොමු වෙනවා මෙන්න මේ වගේ පිටුවකට. එතකොට පුළුවන් ඔබට බලා ගන්නට home videos playlist ඔය විදිහට. ඒකේ playlist කියන එකේ තමයි ධර්මාචාර්ය විභාගයට අදාළ සාමාන්‍ය පෙළ විභාගවලට අදාළ දහම් පාසල් අවසාන විභාගයට අදාළ සියලු පාඩම් වෙන වෙනම ඔබට තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් ඒ කාරණියත් මතක තියාගෙන අපි බලමු සම්මා සංකප්ප කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ 4 වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ඉගෙනවෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දෙවැනි අංගය තමයි සම්මා සංකප්ප. අපි 7 වෙනි කොටසේදී කතා කළා සම්මා දිට්ඨි කියන මාර්ගාංගය පිළිබඳ. සම්මා දිට්ඨිය පිළිබඳව. සම්මා දිට්ඨිය පිළිබඳව නිවැරදි අවබෝධයක් වැටහීමක් ඇති කරගත්ත අපි මේ පාඩමේදී. මේ පාඩමේදී අපි බලමු සම්මා සංකප්ප පිළිබඳව. ඉතින් මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ. පෙළ පොතේ සඳහන් වෙනවා අරි අටඟි මගෙහි සම්මා සංකප්ප යනුවෙන් විස්තර වන්නේ. ඔබගේ පෙළපොත අරගන්න පෙළපොතේ තමයි මේ විස්තරේ සඳහන් වෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප විදිහට විස්තර කරලා තියෙන්නේ මොනවද? නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එහෙනම් සංකප්පේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප කියලා කොටස් 3ක් තියෙනවා. එහෙනම් සම්මා සංකප්ප කියන එක කතා කිරීමේදී අපිට මේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප කියන කොටස් 3 යටතේ තමයි කතා කරන්න තියෙන්නේ. යන තුන්වැදෑරුම්ව ඇති කරගන්නා නිවැරදි කල්පනාවයි, යහපත් කල්පනාවයි. සම්මා සංකප්ප කියන්නේ මේ 3 ආකාරයට ඇති කරගන්නා වූ සංකල්පනා. එහෙම නැත්නම් කල්පනාවට තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඊළඟට අපි බලමු මොකක්ද මේ නෙක්ඛම්ම සංකප්ප කියන්නේ. මොකක්ද මේ නෙක්ඛම්ම සංකප්ප කියන්නේ කියලා බලමු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් හැඳින්වෙන පංචකාම වස්තුන් කෙරෙහි ඇති ඇල්මෙන් චන්ද රාගයෙන් දැඩි ඇල්මෙන් ඈත්වීම පිළිබඳ කල්පනාව නෙක්ඛම්ම සංකප්ප නම්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් හැඳින්වෙන්නා වූ පංචකාම වස්තුන්. පංචකාම වස්තු තමයි රූප, ශබ්ද, ගන්ධ සහ රස, ස්පර්ශ කියන මේවා. ඉතින් වස්තුන් කෙරෙහි ඇති ඇල්මෙන් චන්දරාගයෙන්, චන්දරාගය කියලා කියන්නේ දැඩි ඇල්ම,
ඉතින් ඈත්වීම තමයි නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ. රූප බැලීමට, ශබ්ද ඇසීමට, ගන්ධ සුවඳ බැලීමට, දැරීමට, රස ලැබීමට, ස්පර්ශ විඳීමට තිබෙන්නා වූ ආසාව, ඇල්ම, චන්දරාගය කියන මේ වගේ ඈත් වෙන එකට කියනවා නෙක්ඛම්ම සංකප්ප කියලා. කාම වස්තුන්ගේ ආස්වාදයත් එම කාම වස්තුන් සෙවීමට යාමේදී ඇතිවන දුක් කම්කටොළු ගැනත් තේරුම්ගෙන කාම වස්තුන් පිළිබඳ ඇති දැඩි ආසාවෙන් ඈත්වීම හැටියටද මේ සඳහන් කළ හැකිය. එතකොට නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ කාම වස්තුන්ගේ ආස්වාදය පිළිබඳව දැනගෙන එම කාම වස්තුන් සෙවීමට ගියාම කාම වස්තුන් සේවනය කරනකොට ඇතිවෙන්නා වූ දුක්ඛම් කටළු ගැන තේරුම් අරගෙන කාම වස්තුන් පිළිබඳව තිබෙන්නා වූ දැඩි ආසාව චන්දරාගය කියලා අපි සඳහන් කළේ ඈත්වීම තමයි නෙක්ඛම්ම සංකප්ප කියන්නේ. හරි. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මොකක්ද කියලා ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්. විරාගී කල්පනාව යනුද මේමය. නෙක්ඛම්ම සංකල්පනාවම තමයි විරාගී කල්පනාව කියලාත් හඳුන්වන්නේ. ඊළඟට අව්‍යාපාද සංකප්ප. අව්‍යාපාද සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප පළවෙනි සංකල්පනාව, ඊළඟට අව්‍යාපාද සංකප්ප. අපි බලමු මොකක්ද මේ අව්‍යාපාද සංකප්ප කියන්නේ කියලා. ව්‍යාපාදයට විරුද්ධ කල්පනාව අව්‍යාපාද සංකල්පනාවයි. අව්‍යාපාද සංකල්පනාව. එහෙම නැත්නම් අව්‍යාපාද සංකප්ප කල්පනාව. ව්‍යාපාදයට විරුද්ධව ඇති කරගන්නා වූ කල්පනාවට කියනවා ව්‍යාපාද කල්පනාව කියලා. ව්‍යාපාදයේ යනු මෛත්‍රියට විරුද්ධ ස්වභාවයයි. මෛත්‍රියට විරුද්ධ ස්වභාවයට තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. මෛත්‍රී කිරීම කියලා කියන්නේ සියලු සත්වයන් සුවපත් භාවයට පත් වේවා, කිසිදු සත්වයකට හිරිහැරයක් කරදරයක් විපතක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන එක. ඒකට විරුද්ධ අදහස මොකක්ද? එතකොට විරුද්ධ අදහස නම් කාට හරි අනතුරක්, කරදරයක්, හිරිහැරයක්, බාධාවක් වේවා කියන ප්‍රාර්ථනා කිරීම, ඒ විදිහට හිතීම, ඒ විදිහට කල්පනා කිරීම, අන්‍යෝ නැසෙත්වා වෙනසෙත්වා ආදි වශයෙන් කල්පනා කිරීම තමයි අව්‍යාපාද කියලා කියන්නේ. ව්‍යාපාද කියලා කියන්නේ. ඒ අනුව අව්‍යාපාද කල්පනාව යනු අනුන්ගේ විනාශය කල්පනා නොකොට අනුන් කෙරෙහි මෛත්‍රිය පතුරවන කල්පනාවට තමයි අව්‍යාපාද කියලා කිව්වේ. ව්‍යාපාද කියන්නේ අනුන් නැසේවා, විනාශ වේවා, භංග වේවා ඒ විදිහට කල්පනා කරන එක. එහෙනම් අව්‍යාපාද කියලා කියන්නේ ඒ විදිහට විනාශයට, කරදරයකට පත් නොවේවා කියලා කල්පනා කරන එකට කියනවා අව්‍යාපාද සංකප්ප කියලා, අව්‍යාපාද කල්පනාව කියලා. එහෙත් වචනයෙන් පමණක් සියලු සත්වයෝ නිදුක් වෙත්වා යනුවෙන් ප්‍රකාශ කිරීම අව්‍යාපාද කල්පනාව නෙවෙයි. වචනයෙන් විතරක් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කළාට ඒක අව්‍යාපාද සංකල්පනාව වෙන්නේ නැහැ. ඒ මුළු සිතින්ම සිතට එකඟවම අවංකවම අනුන් කෙරෙහි මෛත්‍රිය, දයාව, කරුණාව ඇති කර ගැනීමෙන්ම අව්‍යාපාද කල්පනාව උපදවාගත යුතුයි. එහෙනම් මුළු සිතින්ම, මුළු හදවතින්ම තමයි, සිතට එකඟවම තමයි අවංකව අනුන්ගේ යහපත, අනුන්ට යහපතක් වේවා, අයහපතක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නට පුළුවන් නම් අන්න ඒක තමයි අව්‍යාපාද කල්පනාව කියලා කියන්නේ. ඊළඟට මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන අන්දමට ඔවුනොවුන්ට මෙත් පැතිරවීම අවශ්‍යය. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා එකිනෙකාට මෛත්‍රී කරගන්නට ඕන කියලා, මෛත්‍රී කරන්නට ඕන කියලා. අන් අයටද ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රිය ඇති කොටගෙන ක්‍රෝධයෙන් තොරව ජීවත් වෙත්වා යනුවෙන්ද කල්පනා කිරීමෙන් නියම ව්‍යාපාද කල්පනාව ඇති වෙයි. එහෙනම් අනිත් අය කෙරෙහි මෛත්‍රිය ඇති කරගෙන ක්‍රෝධයෙන් තොර වෙලා ජීවත් වෙත්වා යනුවෙන් කල්පනා කිරීම තමයි ව්‍යාපාද කල්පනාව කියලා කියන්නේ. ජීවත් වෙත්වා යනුවෙන්ද කල්පනා කිරීමෙන් නියම අව්‍යාපාද සංකල්පනාව ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා.
අව්‍යාපාද සංකල්පනාව ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඊළඟට අවිහිංසා සංකල්ප. අවිහිංසා සංකල්ප. එනම් අනුන්ට හිංසා පීඩා නොකිරීමේ කල්පනාවයි අවිහිංසා සංකල්ප කියන්නේ. අනුන්ට හිංසා කිරීම, පීඩා කිරීම, කරදර බාධා කිරීම අනිත් අයට ඒ චේතනාවෙන් දුරු වීම, ඒ ක්‍රියාවෙන් වෙන්වීම තමයි අවිහිංසා සංකල්ප කියලා කියන්නේ. අන්‍යයන්ට හිංසා පීඩා නොකොට දුකටපත් වූවන්ට පිහිටවීමට කල්පනා කිරීම, හිංසා පීඩා කිරීමේ ආදීනව කල්පනා කිරීම, කරුණාව දැක්වීමේ අනුහස් කල්පනා කිරීම අවිහිංසා කල්පනාවයි. අවිහිංසා සංකල්ප කියලා කියන්නේ මොකක්ද? එතකොට අනිත් අයට හිංසා පීඩා නොකොට දුකටපත් වූ අයට පිහිටවීමට කල්පනා කිරීම, හිංසා පීඩා කිරීමේ ආදීනව කල්පනා කිරීම, කරුණාව දැක්වීමේ ආනිසංස කල්පනා කිරීම තමයි අවිහිංසා සංකල්පනාව කියන්නේ. නැවතම තවක් බලමු. දුකටපත් වෙච්ච අයට පිහිටවීමට කල්පනා කිරීම, හිංසා පීඩා කිරීමේ ආදීනව කල්පනා කිරීම, කරුණාව දැක්වීමේ ආනිසංස කල්පනා කිරීම තමයි අවිහිංසා සංකල්ප කියලා කියන්නේ. කලින් සඳහන් කළ අව්‍යාපාද අවිහිංසා සංකල්ප දෙක ඊටාම කිට්ටු සම්බන්ධතා ඇති කල්පනා දෙකක් හැටියටද ධර්මයේ විස්තර වෙයි. අව්‍යාපාද සංකල්පනාව සහ අවිහිංසා සංකල්ප කියන දෙක ඊටා කිට්ටුයි. අව්‍යාපාද දේශ නොකිරීම සහ හිංසා නොකිරීම කියන දෙක සමානව ළඟ සම්බන්ධතාවයක් තිබෙන ඉගැන්වීම් හැටියට තමයි ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. තමන්ට අප්‍රිය අමනාප කෙනෙකු කෝපයට පත්ව කිපුණු ස්වභාවයෙන් බැලූ මොහොතේ පටන් ඒ අප්‍රිය කරන පුද්ගලයාගේ හෝ වස්තුවේහි විනාශය සිදුවන තෙක් ව්‍යාපාදයේ ඇතිවන බවත්, එම පුද්ගලයා විනාශ වේවා කවරකු විසින් හෝ විනාශ කරාවා කියා සිතන විට අවිහිංසාව ඇතිවන බවත් ඉතිඋත්තක පාළි අටුවාවෙහි විස්තර කොට තිබෙයි. නැවතම තවක් බලමු. තමන්ට අප්‍රිය අමනාප කෙනෙකු කෝපයට පත්ව කිපුණු ස්වභාවයෙන් බැලූ මොහොතේ බලපු වෙලාවක ඒ බලපු වෙලාවේ ඉඳලා අප්‍රිය කරන පුද්ගලයාගේ හෝ වස්තුවේ විනාශය සිදුවන තෙක්, විනාශය සිද්ධ වෙන තාක්කල් ව්‍යාපාදයේ ඇතිවන බවත්, ව්‍යාපාදයේ තමයි ඇති වෙන්නේ. එම පුද්ගලයා විනාශ වේවා කවරකු විසින් හෝ විනාශ කරාවා කියලා හිතන කොට අවිහිංසාව නැති වෙලා යනවා. අවිහිංසාව නැති වෙලා යනවා. ඉතිඋත්තක පාළියේ මේ විදිහට සඳහන් වෙනවා. අවිහිංසාව කොහොමද නැති වෙන්නේ? තමන්ට අප්‍රිය අමනාප කෙනෙක් කෝපයටපත් වෙලා කිපුණු ස්වභාවයෙන් බැලුවම ඒ වෙලාවේ ඉඳලා ඒ මොහොතේ ඉඳලා අප්‍රිය කරන පුද්ගලයාගේ සහ එහෙම නැත්නම් අප්‍රිය කරන පුද්ගලයාගේ හෝ වස්තුවේ විනාශය සිදුවෙන තෙක්ම ව්‍යාපාදයේ ඇතිවන බව, පුද්ගලයා විනාශ වේවා කියලා කල්පනා කරන එක, විනාශ කරාවා කවුරු හරි විනාශ කරත්වා කියලා කල්පනා කරන එක, ඒ විදිහට කල්පනා කරනකොටම අවිහිංසාව නැති වෙලා යනවා කියලා ඉතිඋත්තක පාළියේ අටුවාවේ සඳහන් වෙන්නේ. මේ නිසා අව්‍යාපාද අවිහිංසා දෙක ඊටා කිට්ටු සමාන ලක්ෂණ ඇති දුබලතා දෙකක් බවද දක්වතොත් අව්‍යාපාදේ හා අවිහිංසා කල්පනා දෙක එක්ව තමන් කරන බව පෙනේ. එතනදී මොකද්ද සඳහන් වෙන්නේ? ඉතින් පොතේ මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. මේ නිසා අව්‍යාපාද අවිහිංසා දෙක ඊටා කිට්ටු සමාන ලක්ෂණ ඇති දුබලතා දෙකක් බවද දක්වතොත් අව්‍යාපාද හා අවිහිංසා සංකල්පනා දෙක එක්ව තමන් කරන බව පෙනේ. එක්ව ගමන් කරන බව පේන්න තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. මෙතනදී අපි නිවැරදි කරගත යුතුයි. අවිහිංසා, ව්‍යාපාදයේ සහ විහිංසාව, හිංසා කිරීම ව්‍යාපාදයේ සහ හිංසා කිරීම කියන දෙක තමයි ඊටාම කිට්ටු සමාන ලක්ෂණ තියෙන දුර්වලතා විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. අව්‍යාපාදේ ව්‍යාපාදයෙන් තොර බව සහ අවිහිංසා සංකල්පනාව දෙක එකටම ගමන් කරන යහපත් වූ ගුණධර්මයන් දෙකක් විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අවසාන කොටසේ ඔබේ පොතේ යම්කිසි පැටලිලි සහගත ස්වභාවයක් තමයි දකින්නට තියෙන්නේ.
උත්තක පාළි අටුවාවේ දැක්වෙන විස්තරය පිළිබඳව සඳහන් වෙන තැන. ඉතින් ඒක හොඳින් ග්‍රහණය කරගන්නට කීප වතාවක් කියවන්නට කියලා අපි ඔබට සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරන ගමන් අපි මෙතනදී සාකච්ඡා කළා ධර්මාචාර්ය පාඩම් සාකච්ඡාව යටතේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප පිළිබඳව. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පනාවන් පිළිබඳව. එහෙමනම් ඔබට මේ පිළිබඳව යම්කිසි වැටහීමක් අවබෝධයක් ඇති කරගන්නට මේ සාකච්ඡාව ප්‍රමාණවත් කියලා අපි කල්පනා කරනවා. එහෙමනම් ඊළඟ කොටසින් තවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංගයන් පිළිබඳව කතා කරමු. ඒ පාඩම් වලින් හමුවීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්